ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයිබෝන් සුබ දවසක් වැඩසටහන තුලින් අපි අදත් සූදානම් වෙනවා ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු වෙත ඔබේ අවධානය යොමු කරන්න. ජාතික පුවත්පත් ගත්තාම සෑම පුවත්පතකම වාර්තා කරන තොරතුරු තමයි මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක මේ වෙනකොට මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ. මේ කාරණා පිළිබඳව තමයි බොහොමයක්ම මුල් පිටුවල තොරතුරු අද වාර්තා කරලා තියෙන්නේ. අදත් මේ පසුගිය දින කිහිපේ වගේම ඊයේ රාත්‍රිය වන විට තවත් විශේෂ තොරතුරක් වාර්තා වුණා. ඒ තමයි බස්නාහිර පළාත, ඒ කියන්නේ කළුතර, ගම්පහ, කොළඹ කියන මේ දිස්ත්‍රික්ක තුනෙන් පිටවීම සංචාරණය සම්පූර්ණයෙන්ම නවත්තන්නට තීරණය කරලා තියෙනවා රජයේ. ඒ පිළිබඳව තමයි තොරතුරු අද මුල් පිටුවල ප්‍රධාන වශයෙන්ම වාර්තා වන්නේ. බස්නාහිරින් පිටවීම තහනම් කියන තොරතුර. ඒ තොරතුර පිළිබඳව අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා පුවත්පත් තොරතුරු අතරවාරයේදී. ඒ වගේම රටේ ආර්ථිකය ගැන කතා කරනකොට රටේ ආර්ථිකයට වැදගත් වෙනම කරුණ බවට පත් වෙන්නේ අයවැය. පසුගිය වසර ගත්තාම දැන් 2020 වසර ගත්තාම 2020 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කර යුතුයි 2019 වසරේදී අගභාගය වෙනකොට. නමුත් 2019 වසරේ අගභාගය වෙනකොට මේ රටේ ජනාධිපතිවරණයක් පැවතින නිසා පසුගිය රජයේ සමයේදී අයවැයක් ඉදිරිපත් කෙරුණේ නැහැ 2020 වසරට අදාළව. පරිපූර්ණක ඇස්තමේන්තු මගින් මාස 3න් 3ට අදාළ මුදල් වෙන් කර ගැනීමට ජනාධිපතිවරයාට පවතින බලතල අනුව මුදල් වෙන් කර ගැනීමට කටයුතු කෙරුණා. ඒ අනුව තමයි පසුගිය වසරේ නැත්නම් මේ ගත වුණු වසරේ මාස 11 අදාළ වියදම් සිදු කෙරුණේ. රාජ්‍ය ආයතනවල පඩි ගෙවීම, සංවර්ධන කටයුතු මේ සියල්ලටම අදාළ වියදම් රටේ සිදු කෙරුණේ පරිපූර්ණක ඇස්තමේන්තු සහ ජනාධිපතිවරයාට පැවරී තිබෙන මුදල් බලතල අනුව මුදල් වෙන් කිරීම මත. නමුත් ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන්න මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් කරගෙන. ඒ වගේම තමයි මෙවර විශේෂත්වයක් තියෙනවා මේ වසරට අදාළ වියදම් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටත් රජය කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳවයි අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2020 අයවැය විවාදයේ අද 2021 අයවැය 17 වෙනිදා පාර්ලිමේන්තුවට කියලා මව්බිම් පුවත්පත මේ ගැන අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. එකම වසරක් තුල වසර දෙකක් සඳහා වන අයවැය මැති සභාවේ ඉදිරිපත් කිරීමේ අවස්ථාවක පළමු පියවර සටහන් කරමින් 2020 වසර සඳහා වන අයවැය විවාදයේ අද උදේ 10ට පාර්ලිමේන්තු රැස්වීමේදී ආරම්භ වෙනවා. එම විවාදය අද පසරු 5ට අවසන් කර ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අනතුරුව කාරක සභා අවස්ථාවේ සංශෝධන සමග වගන්ති වැය ශීර්ෂ සම්මත කිරීමෙන් පසු ඡන්ද විමසීමට නියමිතයි. හෙට උදේ 10ට පාර්ලිමේන්තුව රැස් වී සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කිරීමට නියමිතයි කියලා වාර්තා වෙන්නේ. මේ අතර ලබන වසර සඳහා වන අයවැය යෝජනා මුදල් ඇමති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වෙනිදා පසරු 1:40ට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. රජයේ වියදම් ආදායම් පිළිබඳ අගමැති අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරනු ඇති. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 18 වෙනිදා ආරම්භ වෙනවා. එම විවාදයේ 20 වෙනිදා තෙක් පවත්වනු ලබනවා. 20 වෙනිදා සෙනසුරාදා පසුරු 5ට අයවැය දෙවැනි වර කියවීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. මේ මාස 23 වෙනි සඳුදා අයවැය කාරක සභාව විවාදයේ ආරම්භ කරන අතර එම් විවාදයේ සෙනසුරාදා දිනයන්ද ඇතුළුව දෙසැම්බර් 10 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අයවැය 3 වෙනි වර කියවීමේ ඡන්ද විමසීම එදින ඒ කියන්නේ දෙසැම්බර් 10 වෙනිදා පසරු 5ට පැවැත්වීමට නියමිතයි. 2020 සඳහා පෙර අයවැයක් ඉදිරිපත් නොවුණු අතර විසර්ජන පනත් කෙඩුම්පත වලින් එම කාර්යයන් ආවරණය වුණා. මම කලින් සඳහන් කරපු ආකාරයට තමයි මේ 2020 වසර සඳහා මුදල් වෙන් කෙරුණේ. කොහොම වුණත් ලබන වසර සඳහා අයවැය ලබන 17 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් මේ වසරේ මුදල් මොන විදිහටද වෙන් කරන්න කියන කාරණේ පිළිබඳව තමයි මේ විදිහට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී මව්බිම් පුවත්පත මේ ගැන තවත් තොරතුරක් වාර්තා කරනවා. මැති සභාවේ අද හිස් වෙයි කියලා. අයවැය විවාදයට කතානායක අගමැති සහ කතිකයන් පමණයි මේ 2020ට ඉදිරිපත් කරන අයවැය සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටින්නේ කතානායක අගමැති සහ කතිකයන් පමණයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ආලින්දයට යවලා තියෙනවා. ඡන්ද විමසීමේදී පමණක් ඇතුළට ගන්න තීරණය කළා තියෙනවා කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන්. ලබන 18 වෙනිදා සිට ආරම්භ 2021 සඳහා වන අයවැය විවාදයේදී සෞඛ්‍ය හේතුන් මත ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ජනතා නියෝජිතයන්ට මන්ත්‍රී ආලින්දයේ සිට අයවැය විවාදයේ රූපවාහිනියෙන් නැරඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කතානායක මහින්ද අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වෙලා තියෙනවා. මේ අනුව ගර්භය තුල රැඳී සිටින්නේ මේ අවස්ථාවේ අයවැය විවාදයට සහභාගී වෙන කතික මන්ත්‍රීවරුන් හා අදාළ විෂය බහර අමාත්‍යවරුන් පමණයි කියලයි සඳහන් වෙන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දුරස්ත භාවයේ රඳවා ගැනීම සඳහා. ඒ වගේම මේ ගැන තොරතුරක් තියෙනවා දිනවින පුවත්පතෙත්. ආදායම් වියදම් සිදු වූ හැටි අගමැති මැති සභාවට කියයි කියලා ඒ තොරතුර වාර්තා කරන්නේ. 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මේ වසරේ රජයේ ආදායම් සහ වියදම් සිදු වූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ආද පැහැදිලි කිරීමට නියමිතයි කියලයි
මේ ගැන තොරතුරු වාර්තා කරන්නේ. අපි බලමු 2020 වසර සඳහා මේ වියදම් වුණු අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පසුරු 5ට පැවැත්වීම නියමිතයි. ඒ ඡන්ද විමසීම පිළිබඳව මේ සියලු තොරතුරු ජාතික රූපවාහිනිය ඔස්සේ අපි ඔබට ගෙනෙන්නට සූදානම් වෙනවා. දැන් අපි නැවතත් යමු වෙනවා අනිත් මාතෘකාවට. ඒ තමයි කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය මොනවද? පුවත්පත් තොරතුරු වල ඒ ගැන අද මොනවද වාර්තා වෙන්නේ? බස්නාහිරින් පිටවීම තහනම් මවුබිමේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සියලුම බස් ඇතුළු වීම පිටවීම නවත්වයි. ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කරලා තියෙනවා. ඒ ගැන තමයි අද මවුබිම් පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ ඊළඟ තොරතුර දවස් දෙකට මරණ 10යි. මේ පසුගිය දින දෙකේදී මරණ 10ක් වාර්තා වෙලා තියෙනවා. ඊයේත් මරණ 5ක් වාර්තා වුණා. ඒ ගැන සඳහන් වෙද්දී කොළඹ අවට හුදකලා පැතිවල රෝගීන්ව ගෙනියන්න වෙනම ගිලන් රථ සේවාවක් ආරම්භ කරලා තියෙනවා. මෙරට කොරෝනා මරණ වලින් 93ක් බෝ නොවන රෝග ඇති අය කියලා සඳහන් වෙනවා. අදාළ රෝගීන් වහාම දැනුවත් කරන්න කියලා ජනාධිපතිතුමා ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී උපදෙස් දුන්නා. ඒ ගැන වාර්තා කරද්දී කොරෝනා මරණ සමාලෝචනයට කමිටුවක් පත් කරලා තියෙනවා. වැඩි මරණ ගණනක් නිවෙස්වලම සිදුවීම ගැන විශේෂ අවධානයක් යොමු වෙද්දී වැලිකඩ ඇතුළු කොළඹ සියලු බන්ධනාගාර ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් පිළිබඳවම අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ මවුබිම් පුවත්පතේ එලෙස තොරතුරු වාර්තා වෙද්දී අපි තවත් තොරතුරකට යනවා. කොරෝනාවෙන් නිලධාරීන් බේරා ගන්න පොලිස්පතිගෙන් කණ්ඩායමක් කියන තොරතුර. දැන් මේ පොලිසිය ආශ්‍රිතව තවත් පොකුරක් වර්ධනය වෙමින් පවතිනවා. මේ තත්වයෙන් නිලධාරීන් බේරා ගන්න පොලිස්පති විශේෂ කණ්ඩායමක් යොදවලා තියෙනවා කියලායි අද මවුබිම පුවත්පත තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතත් අද තොරතුරු බොහොමයක් වාර්තා කරලා තියෙනවා. කොළඹ සිරගෙවල් සති 2ක් වසයි. දින 14ක් යනතුරු නිලධාරීන්ට පිටවීම ඇතුළු වීම තහනම් කියලායි සඳහන් කරන්නේ. කොළඹ පිහිටි සියලුම බන්ධනාගාර සති 2ක් යනතුරු ලොක්ඩවුන් කරනවා. එහෙම නැත්නම් වසා තැබීමට එහි පාලනාධිකාරිය ඊයේ පියවර ගත්තා මේ කොරෝනා රෝගීන් හමුවීමත් එක්ක. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් තියෙනවා ලංකාදීප පුවත්පතේ මේ ගැන. කොරෝනා තවමත් සමාජයට ගොස් නැහැ. පොකුරු හමුවන තෙවන අධීරයි මේ පොකුරු වශයෙන් තමයි රෝගීන් තවමත් හම්බෙන්නේ කියන කාරණේ මතක් කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජොන් ඩාල්බරයයි මෙහෙම කියන්නේ. ගම්පහ මහනගර සභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා උණ තියාගෙන බඩු බෙදලා කියලත් තොරතුරක් වාර්තා වෙනවා. බස්නාහිර පොලිසි 56ක 618කට මේ වෙනකොට කොරෝනා රෝගේ පැළඳිලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරද්දී තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පතේ වාර්තා වන කොළඹ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක්, වරාය නගරයේ 47ක්, ගාලුමෝදර වැඩබිමක ඉන්දියානු 49කුත් වාර්තා වෙලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම කොරෝනා දෙවනි රැල්ලේ වැඩිම ආසාදිතයෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොල්ලුපිටියෙන් 55ක් වාර්තා වෙනවලු. මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 11552ට ඉහළ නගිද්දී 309ක් අලුතින් වාර්තා වෙනවා. රෝගීහු තව 646ක් සුව වී රෝහල් වලින් පිටව ගිහිලා තියෙනවා. ඊයේ දිනේදී රෝගීන් 646ක් සුව වෙලා පිටව ගිහිල්ලා තියෙනවා. මෙතෙක් සුව වූ මුළු ගණන 10183ක් කියලායි අද පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්නේ. බන්ධනාගාර කොවිඩ් පොකුර පිළිබඳව වාර්තා වෙනවා. බන්ධනාගාර කොවිඩ් පොකුර 153ට නගී කියලායි මේ තොරතුරු අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර වාරයේදී ඊයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ රැස්වීමේදී ජනාධිපතිතුමා සෑම දිනකම රැස් වෙනවා. මෙහිදී මේ සඳහා අදාළ තීන්දුව බොහොමයක් ගනු ලබනවා. බෝ නොවන රෝගකාරකයන් කොරෝනා වෛරසයෙන් බේරා ගන්න ජනපතිගෙන් විශේෂ උපදෙස් කියලා තමයි අද ලංකාදීපයේ ගැන තොරතුරු වාර්තා කරන්නේ. බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදිතයන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති මේ රැස්වීමේදී සඳහන් කරලා තියෙනවා. පසුගිය දිනවල වාර්තා වුණු මේ මරණ බොහොමයක් බෝ නොවන රෝග ආශ්‍රිතව සිදුවුණු බෝ නොවන රෝගවලින් පෙරුණු බොහෝ දෙනෙක් තමයි මේ ආකාරයෙන් මිය ගියේ. නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණේ තමයි මේ විදිහට මතක් කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි යනවා ඊළඟට දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා අද මේ පිළිබඳව 15 වන දාතෙක් බස්නාහිරින් පිටවීම තහනම් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියයි කියලායි ප්‍රධාන ශීර්ෂ පාඨය වාර්තා කරන්නේ. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ පසුරු 7:30 සිට ලබන 15 වන ඉරිදා දක්වා කිසිවෙකුට බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ නොහැකි බව කොරෝනා මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව අද තොරතුරු වාර්තා කරද්දී ඊයේ තවත් මරණ 4ක් කොරෝනා මරණ 45යි කියලායි දිවයින පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කොරෝනා සමාජයේ සම්ප්‍රේෂණයේ ආසන්නයේ සෞඛ්‍ය අංශ කියනවා. ඒ වගේම පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයෝ 309ක් වාර්තා වෙද්දී සමස්ත ආසාදිතයෝ 15000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම ගාලු මෝදර ඉදිකිරීම්
ව්‍යාපෘතියක ඉන්දියාවේ ජාතික 49කටත් කොරෝනා කියලා වාර්තා වෙනවා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව 46ක් කියලාත් වාර්තා වෙනවා. කොහොම වුණත් රැඳවියන් 150කට නිලධාරීන් 6කටත් කොරෝනා හැදිලා තියෙනවා. පොලිසිය ආසාදිතයෝ 605යි කොටුව පොලිසියෙන් පමණක් 82ක්. කොරෝනා වැළඳුණු ගම්පහ නගර සභා මන්ත්‍රී ඉරණවිල යවලා තියෙනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශ 15කින් කොරෝනා ආසාදිතයෝ 752ක් හමු වෙලා තියෙනවා. ඒ අතර ගැබිනි මව්වරුන් 11ක් ඉන්නවා කියලායි වාර්තා කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙනවා කියන කාරණේ තොරතුරු අද දවසේදී වාර්තා කරනවා. මේ අතරමාරයේදී කොළඹ කොරෝනා වැඩි වෙයි කියලායි සඳහන් කරන්නේ. කොළඹ දිස්ත්‍රික්කය තුල තමයි වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව දිවයින පුවත්පත අද මුල් පිටුවේම තොරතුරු වාර්තා කරනවා. PCR පරීක්ෂණ සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කය තුල 5 ගුණයකින් වැඩි කරන්න මේ නිසා තීරණය කරලා තියෙනවා. ඒ ගැනත් අද දිවයිනේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ සෞඛ්‍ය අංශ වලට මේකෙන් මොන වගේ බලපෑමක්ද සිදු වෙලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳවත් අද දිවයින තොරතුරක් වාර්තා කරනවා. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 70කට කොරෝනා හැදිලා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් ඔවුන්ගේ කොරෝනා ප්‍රතිකාර සේවාවේදී අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කෙරෙන ක්‍රමවේදයක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා කියලා දිවයින පුවත්පත එහා සැබැඳිවම තොරතුරු වාර්තා කරලා තියෙනවා. බස්නාහිර පළාත තුල ඇඳින් නීතිය ලිහිල් කිරීමට රජයේ පියවර ගැනීමත් සමග ඉදිරි කාලය තුලදී කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියේ යම් වර්ධනයක් ඇති වුවහොත් කොරෝනා ප්‍රතිකාර සේවාවේදී අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කෙරෙන ක්‍රමවේදයක් සකස් කරන්නත් මේ වෙනකොට තීරණය කරලා තියෙනවා කියලයි අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඉන් අනතුරු අපි යන්නට සූදානම් වෙනවා දිනමින පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකට. මේ තොරතුරු කිහිපයේ සහන ලබා දීම, කොරෝනාවෙන් අසරණ වූ පවුල් වලට සහන ලබා දීම ආදී කාරණා පිළිබඳව කොරෝනාවෙන් අසරණ වූ පවුල් 14,52,954කට 14,52,954කට සහන දෙන්න මිලියන 7,564.71ක් වෙන් කරලා තියෙනවා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත. කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ පවුල් සඳහා සහන සැලසීම වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 7,564ක් බව රජය ප්‍රකාශ කරනවා. ඒ අනුව නිරෝධායන කටයුතු අතරතුර රුපියල් 10,000ක සහන මල්ල පවුල් 43,376ක් වෙනුවෙන් ලබා දී තිබෙන අතර රුපියල් 5,000 සහන දීමනාව පවුල් 14,09,578ක් වෙත ලබා දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. මේ කොරෝනාවෙන් අසරණ වූ නිරෝධායනයට ලක් වූ පවුල් සඳහා රුපියල් 10,000ක බඩු මල්ලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන අතර වාරයේදී මේකෙන් රැකියා අහිමි වූ පිරිසට රුපියල් 5,000 දීමනාව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව වාර්තා වෙද්දී මුල්ලේරියාවේ අනුක ජීව රසායනාගාරයේ දිනකට PCR 2,000ක් කිරීමට තීරණය කරලා තියෙනවා. මුල්ලේරියාව අනුක ජීවන රසායනාගාරයක් තියෙනවා. මේ රසායනාගාරය තුළ දිනකට PCR 2,000ක් සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා කියලා වාර්තා වෙද්දී ඊයේ 646කට පූර්ණ සුවය ලැබිලා කියලා තොරතුරුකුත් දිනමින පුවත්පතයි වාර්තා කරලා තියෙන්නේ. COVID-19 වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලැබූ පිරිස ඊයේ වන විට 10,000 ඉක්මවා ගියා. ආසාදිතයන් 646ක් ඊයේ දිනේදී පූර්ණ සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ පිරිස 10,183ක් බවට පත් වූ බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ගැනත් අද දිනමින තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතයේ සෞඛ්‍යාංශවල පාලනයෙන් ගිලිහිලා නැහැ කියලා සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරුන්. මේ පිළිබඳවත් අපි සඳහන් කරමු. කොවිඩ් වසංගතයේ සෞඛ්‍යාංශ පාලනයෙන් ගිලිහි නැහැ. කොළඹ නගර සභා සීමාවෙන් සහ පොලිසියෙන් COVID-19 වෛරස් ආසාදිතයන් වාර්තා වුවද වෛරසයේ සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහි නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා 1 විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා තියෙනවා. තැනින් තැන කුඩා පොකුරු මට්ටමින් COVID රෝගීන් හමුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළු රජයේ පාලනය යටතේ තවමත් පවතින බවත් කොළඹ නගර සභා සීමාව සහ පොලිසියෙන් වාර්තා වන ආසාදිතයන් අවම කරගතහොත් සෙසු රෝගීන් අවම කර ගැනීම අපහසු නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත ඒ ගැන තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් පිළිබඳව දිනමිනේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරනවා. ඩෙන්ගු හිස එසවීමේ අවදානමක් තියනවලු. ජාතික ඩෙන්ගු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහත්මයා සමයි සඳහන් කරන්නේ. ඩෙන්ගු රෝගයේ හිස එසවීමේ අවදානමක් තියනවලු. මේ වැසි තත්ත්වයක් තියෙනවා උතුරු පළාතේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල. මේ තත්ත්වයත් එක්ක යම් ආකාරයක ඩෙන්ගු රෝගීන්ගේ වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඩෙන්ගු කියන්නේත් මාරාන්තික
තත්ත්වයක් විශේෂයෙන්ම අපේ නිවෙස්වල ඉන්න කුඩා දරුවන් තමයි මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්නේ. නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලායි අද දිනමෙන පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. තවත් පුවත් තොරතුරු බොහොමයක් තියෙනවා. අපි ගමු කෙටි විරාමයක්. විරාමයෙන් පස්සේ නැවතත් අපි අවධානය යොමු කරනවා ජාතික පුවත්පත් වෙත. දැන් පසුගිය දින දෙක ගත්තාම මරණ 10ක් වාර්තා වුණා මේ පසුගිය දින දෙකේදී. මරණ සංඛ්‍යාව දැන් 46ක් වෙලා තියෙනවා ලංකාවේ මේ කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක. කොහොමුණත් මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්නේ කොහොමද? මේ ගැනයි සමාජයේ කතා බහක් ඇති විය යුත්තේ. නමුත් අවාසනාවට සමාජයේ වැඩිපුර කතා බහට ලක් වෙන්නේ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන කාරණේ. මේ ගැන අපි තව පරක් හිතන්න ඕනේ. මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම පිළිබඳවයි අපේ වැඩි අවධානයක් යොමු යුත්තේ කියන කාරණේ මතක් කරමින් ඒ පිළිබඳව ඇති වී තිබෙන කතා බහ මොනවද? තෞහිද් ජමාත් ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න ජනපතිගෙන් නියෝග කියලා අද මව්බිම් පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. තෞහිද් ජමාත් ප්‍රකාශයක් තෞහිද් ජමාත් නැමැති සංවිධානයක් විසින් ප්‍රකාශයක් කරලා තිබ්බා. මුස්ලිම් මෘතදේහ භූම දානය කරන්න අවසර ලබා දීලා තියෙනවා කියලා. නමුත් ඒ විදිහේ ප්‍රකාශයක්, ඒ විදිහේ තීරණයක් ජනපති සොහො රජයේ ගෙන නැහැ කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත් මහත්මයා සඳහන් කරන්නේ. ඒ පිළිබඳව අද මව්බිම තොරතුරු වාර්තා කරනවා. මේ ප්‍රකාශය ගැන, තෞහිද් ජමාත් ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න ජනපතිගෙන් නියෝග කියන තොරතුරු තමයි ශීර්ෂ පාඨයත් එක්ක ඒ ගැන වාර්තා කරන්නේ. මේ පිළිබඳව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? කොරෝනා මෘතදේහ ආදානය කරන්නේද භූම දානය කරන්නේද යන්න තීරණය කළ යුත්තේ කවුරුත් නෙවෙයි සෞඛ්‍ය අංශ කියලයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මේකෙන් යම් ආකාරයක සමාජයට පරිසරයට බලපෑමක් සිදු වෙනවද? මේ පිළිබඳව තීරණය කරලා අවශ්‍ය තීරණ ගන්න ඕනේ වෙන කවුරුත් නෙමේ. ආගමික සංවිධාන බෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්. මේ කිසිම ආගමික සංවිධානයක් නෙවෙයි. මේ පිළිබඳව කෙලින්ම තීරණයක් ගන්න ඕනේ සෞඛ්‍ය අංශ කියලයි පූජනාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරනවා කියලා අද මව්බිම් පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේකේ විද්‍යාත්මක මතය මොන වගේද? ඒ ගැන අද ලංකාදීපයේ මෙන්න මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. කොරෝනා මලසිරුරු බුහුම දානය කිරීමෙන් වෛරසයේ භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා කියලා ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කරනවා. ඒ පිළිබඳව තොරතුරු අපි සොයා බලමු. කොරෝනා වෛරසය හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ සිරුරු බුහුම දහනය කිරීමෙන් එම වෛරසයේ භූගත ජලයට එක්වීමේ අවදානමක් මතුවී හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම ප්‍රකාශයක් කිරීමට මෙතෙක් විද්‍යාත්මක දත්ත නොමැති නමුත් එහි යම් අවදානමක් තිබෙන බව ඇය ප්‍රකාශ කළා තියෙනවා. කොරෝනා වෛරසයේ අපජලයේ මෙන්ම ඇල මාර්ග ආදී සජීවීව පවතින බව ලෝකයේ දැනට සිදු කළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව කී මහාචාර්යවරිය ඒ අනුව ජලය හරහා වෛරසය පැතිරීමේ හැකියාවක් තිබෙන බවද සඳහන් කළා. කොරෝනා වෛරස ආසාදයන්ගේ පුද්ගලයන්ගේ මලසිරුරු බුහුම දහනය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් පත් කර ඇති අතර මෙත්තිකා විතානගේ මහත්මිය එම කමිටුවේ සමාජිකයෙක් වෙනවා. කොරෝනා වෛරසයේ මාස 9ක් 10ක් තරම් මෑතකදී හඳුනාගත් වෛරසයක් බැවින් තව මේ සම්බන්ධයෙන් ලෝකයට ඇති දැනුම සීමිත බවකි මෙත්සිකා මහත්මිය සෙසු රටවල හා ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස් බැවින් වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේද මෙරට තුළ එලෙසින්ම ක්‍රියාත්මක කළ නොහැකි බවද සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භූගත ජලය පොළොව මට්ටමේ සිට ඉතා ඉතාම සීමිත ගැඹුරකින් පවතින බැවින් තහවුරු වී ඇති මහාචාර්යවරිය පුජ්‍යලේකු මියගිය සැනින් සිරුරේ ඇති කොරෝනා වෛරසය විනාශ නොවන බැවින් එම සිරුරු බුහුම දානය කිරීමෙන් ගැටලු ඇති විය හැකි බවයි සඳහන් කරන්නේ. අනෙක් රටවල වගේ නෙවෙයි ලංකාවේ භූගත ජලය එතරම් ගැඹුරු ස්වභාවයක නැහැ. ඒ නිසා මේ පුජ්‍යලේක මියගිය සැනින් මේ වෛරසය ශරීරයෙන් පිට වෙන්නෙත් නැහැ. මේ නිසා යම් අවදානමක් තියෙනවා කියලයි මේ වෙනකොට ඇය සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ තත්ත්වයත් එක්ක මාස 10ක් අවුරුද්දක් වගේ කාලයක් තමයි මේ කොරෝනා වෛරසය ගැන කතා කරන්නට පටන් අරගෙන මේ වෛරසයේ ස්වභාවය පිළිබඳව තාමත් හරිහැටි අවබෝධයක් ලෝකයේ කිසිම රටකට පත් වෙලා නැහැ. නිසා තමයි තවමත් ඖෂධයක් හොයාගන්නටත් නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ කියලයි ජයවර්ධනපුර සරසවියේ මහාචාර්යවරිය සඳහන් කරන්නේ. කොරෝනා මලසිරුරු බුහුම දානය කිරීමෙන් වෛරසයේ භූගත ජලයට එක්වීමේ යම් අවදානමක් තියෙනවා කියන කාරණේ. ඒ තොරතුරෙන් පස්සේ අපි යනවා තවත් තොරතුරු කිහිපයකට. ලංකාදීප පුවත්පතේ වාර්තා කරනවා ඊයේ දිනේදී තවත් වැදගත් සිදුවීමක් සිදු වුණා. ඒ තමයි නැගෙනහිර පළාතේ තියෙන විශාලතම
බෞද්ධ සිද්ධාස්ථානයක් තමයි දීඝවාපිය. දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිනිර්මාණය ඊයේ ආරම්භ වුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ඡායාරූප සටහනක් සමගින් අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. වැඩි ඉඩකඩක් ලබා දී තිබෙනවා ඒ සඳහා ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පුදබිමේදී ඊයේ ආරම්භ වුණා. ඓතිහාසික දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ 12 මස් ස්ථානවලට අයත් 6 වෙනි සිද්ධාස්ථානයේ ලෙස සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 137ත් 119ත් අතර කාලේ ශ්‍රී ලංකාද්වීපයේ රාජ්‍යත්වයටපත් සද්දාතිස්ස මහරජතුමා විසින් මේ චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරන ලද බව ශිලා ලිපිවල සඳහන් වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික හේතුන් මත මේ ගරා වැටීමට ලක් වුණා. නමුත් අවස්ථා කිහිපයකදී මෙහි ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න කටයුතු වුණත් ඒ අතරමැද නවතා දමන්නට සිදු වුණා. කොහොම වුණත් මේ වන විට වසර 2කින් පමණ යුද හමුදාවේ සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයෙන් මෙය ප්‍රතිනිර්මාණය කිරීමට නියමිතයි කියලා ඊයේ දින විට තොරතුරු වාර්තා වුණේ. නැගෙනහිර පළාතේ තියෙන ප්‍රධානතම බෞද්ධ සිද්ධාස්ථානයක් තමයි ඒ විදිහට ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමන්ගේ අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොට විශේෂ කාර්ය සාධක බලකායකුත් පත් කරලා තියෙනවා. ඒ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ඒ කාර්ය සාධක බලකාය අධීක්ෂණය යටතේ. ඉන් අනතුරු අපි අද පුවත්පතේ තොරතුරු කිහිපයක් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වුණා. ඉක්මනින්ම මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අලුත් වැඩියා අවසන් වන තෙක් මන්ත්‍රීවරුන්ට බැංකු අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානෙන් කාමර ලබා දීලා තියෙනවා. මේ දවස්වල මාදිවෙල මන්ත්‍රී නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවල අලුත් වැඩියා සිදු කරනවා. ඒ නිසා ඔවුන්ට බැංකු අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානෙන් කාමර ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම් පිළිබඳ මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක යම් ආකාරයක නවතා දමා තිබුණා. නමුත් පාස්කු කොමිසමේ වැඩ කටයුතු අද සිට යලි ආරම්භ කරනවා කියලා මේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම මත්ද්‍රව්‍ය විනාශ කිරීම, මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. කුකුල් මස් තුල සංගවා තිබූ ලක්ෂ 3ක මත්කුඩු සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පිළිබඳව අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මෙත්සඳ නිවාස සංකීර්ණයේ නිවසකට එළවලු සහ කුකුල් මස් රැගෙන එන මුවාවෙන් මත්කුඩු රැගෙන ආ බවට පොලිසියට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ ලක්ෂ 3ක මත්කුඩු තොගේ කුකුල් මස් තුල සංගවා තිබියදී සොයාගෙන තියෙන්නේ. ඒ ගැනත් අද වාර්තා කරලා තියෙනවා අද පුවත්පත. ඒ වගේම දීපාවලි උත්සවයේ තවත් දින කිහිපයකින් උදා වෙනවා. නිවසේ සිටම දීපාවලි උත්සවය සමරන්න කියලා විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්මයා කරන ඉල්ලීමක් පිළිබඳව අද වාර්තා කරලා තියෙනවා. COVID-19 වෛරසය ආසාදනීය වූ රෝගීන් 50 දෙනෙකු පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති නිසා ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වූ බවත් මේ නිසා නිවසේ සිටම දීපාවලි උත්සවයේ සමරන ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරනවා. ඒ ගැන අද තොරතුරු අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. අපි යන්නට සූදානම් කවි සහ කාටුන් කිහිපයක් බලන්නට පුවත්පත් තොරතුරු අවසන් කරන්නට කලින් මුලින්ම යනවා අපි දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ගජමන් නෝනා ගිනි කසේ කවිය. මේ කවිය බලමු මොකක්ද කියලා. යන්නට නොහැක පෙරසේ එක් වී රෑනේ නිතරම හුදකලාවේ ඉන්නයි ඕනේ. සිරිකොත හුදකලාවක විඳ ඇත සහනේ පැරදිලා තියෙන්නේ දුරදිග බලලානේ කියලයි ගිනි කසේ කවිය අද කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ යම් ආකාරයක පසුබෑමකට ලක් වුණා. දැවැන්ත පසුබෑමකට මේක මේ වසංගත තත්වය ගැන දැනගෙන දෝ මේ විදිහට පසුබෑමට ලක් වුණේ කියන කාරණේ තමයි කියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත පිළිබඳව. මේ පිළිබඳව අපි කතා බහ කළා මීට කලිනුත්. කොරෝනා මරණ ආදාහනයේද බුහුම දානයේද කියන එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මැරෙන ගාන අඩු කරගන්න එක නෙමෙයිද සර් කියලා එතකොට සර්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි වෙලාව බලලා තවත් එක් කවියක් තෝරාගත්තා ඔබට ගෙනෙන්න. හොඳයි අපි අරුණ පුවත්පතේ ගපිරිගේ කවියට අවධානය යොමු කරමු පුවත්පත් තොරතුරු අවසන් කරන්නට. වලලනවද වැල්ලෙනවද කියලා තමයි ප්‍රශ්නයක් එක්ක මේ කවිය කියන්නේ. කොවිඩ් මරණ වලලන්නට නොම දෙන්නේ වෛරස් නිසයි දොස්තරවරු පවසන්නේ. WHO ඒ මතේ ඉන්නේ අපි විතරක් මොකද මේ ගැන නොතකන්නේ. පිම්පව් හොඳ නරක මොන දේවල් තිබුණත් මිනිසා තරම් නැහැ මේ කිසිවක් වැදගත්. පිටරට වගේ 100,000ක් මෙහි මැරුණොත් මොකටද මහත්තයෝ මොන ආගම් තිබුණත් කියලයි අද ගපිරිගේ කවිය කියන්නේ. ඒ කවියත් එක්ක අපි අදට පුවත්පත් තොරතුරු අවසන් කරනවා. අපි නැවත මතක් කරන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න මිසක මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන කාරණේ පිළිබඳව නෙවෙයි අපි කතා බහ කළ යුත්තේ කියන කාරණේ අපි නැවතත් මතු කරමින් අපි අදට පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. හෙටත් හමු වීමේ බලාපොරොත්තු වෙමින් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයුබෝවන්.